ඉතින් සුබ දවසක් කියලා ඔයාලා හැමෝම පිළිගන්නවා ජොබ් ගයිඩ් ශ්‍රී ලංකා channel එකට. අදත් අපි ඔයාලට ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා තවත් රජයේ රැකියාව කිහිපයක් පිළිබඳ විස්තර. මෙහිදී මේ එක එක් රැකියාව පිළිබඳ විස්තර වෙන වෙනම ගෙනෙන්නට අපි බලාපොරොත්තු වෙනවා. අද අපි ගන්නවා තියෙන්නේ රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව මගින් මෙන්න මේ කියන තනතුරු සඳහා වන වැඩහළ සහකාර වැඩහළ ලිපිකරු සහ කාලගණික ලිපිකරු එහෙම නැත්නම් ඩයිප් කීපර් ක්ලාක් කියන තනතුරු සඳහා වන පුරප්පාඩු පිළිබඳ විස්තර තමයි ඔයාලට ගෙනෙන්නේ. මෙහිදී ගැහැණු සහ පිරිමි කියන දෙපාර්ශ්වයට ආයුධපත් යොමු කිරීමේ හැකියාව තියෙනවා. සුසුකම් අපි සලකලා බැලීමේදී බොහෝ දෙනෙකුට මේ සඳහා ආයුධපත් යොමු කිරීමේ හැකියාව තියෙන බව පේන්නට තියෙනවා. අපි ඒ පිළිබඳ විස්තර දැන් එකින් එක සලකලා බලමු. මෙහිදී අපි මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරනවා මේ ආයුධ පත්‍රය යොමු කිරීමේදී ඔයාලා දැනගන්න ඕන කරුණු විශේෂ කරුණු මොනවද සහ ඒ පිළිබඳව සාකච්ඡා කරනවා. එහිදී ආයුධ කල හැකි තනතුරු මොනවද? ඒවායේ මාසික වැටුප් පරිමාණය කෙසේද? අවශ්‍ය කරන සුදුසුකම් මොන ආකාරයෙන්ද වෙන්නේ? වයස් සීමාව කෙසේද? ඊළඟට තෝරා ගන්න ක්‍රමවේදය පිළිබඳව අපි සාකච්ඡා කරනවා. ඊළඟට විශේෂයෙන්ම ආයුධ පත් සකස් කිරීම සහ ආදර්ශ ආයුධ පත්‍රයක් ඇසුරෙන් ඒක සාකච්ඡා කරනවා කොහොමද පුරවන්නේ කියලා. ඊට අමතරව ආයුධ පත්‍රය නිවැරදිව වෙන ආකාරයත් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මුලින්ම සඳහන් කරන්න ඕනේ ආයුධ කල හැකි තනතුරු මෙතන සඳහන් කරලා තියෙනවා. මෙතනදී මේගොල්ලෝ සඳහන් කරලා තියෙනවා රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවේ පහස් සඳහන් තනතුරු සඳහා පුරප්පාඩු විරවීමට විභාග කොමසාරිස් ජෙනරල් විසින් 2021 මැයි මාසයේදී විභාගයක් පවත්වලා ඒ විභාගයට අනුව තමයි මේ ආයුධ පත්‍රය තෝරගනු ලබන්නේ. මෙහිදී තනතුර අපි කලින් සඳහන් කළා වගේ මේ කියන වැඩහළ සහකාර වැඩහළ ලිපිකරු සහ කාලගණක ලිපිකරු වශයෙන් තුන්වන ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන ආයුධපත් කැඳවීම තමයි මෙහිදී සිදු කරලා තියෙන්නේ. ඊළඟ අපි මාසික වැටුප් පරිමාණය ගැන සාකච්ඡා කරනවා නම් මේ තනතුරු සඳහා වන මාසික වැටුප් පරිමාණය වැටුප් කේතාංක MN ඉරක් 2016 යටතේ මූලික වැටුප වෙන්නේ 27140ක මූලික වැටුපක් සහ වෙනත් රජයේ ජීවන සහිතව 40000කට ආසන්න මුදලක් ඔයාලට පළමු මාස වැටුපේ සිටම මේ තනතුර යටතේ ලබා ගැනීම හැකියාව තියෙන බව මෙහිදී සඳහන් කරන්න ඕනේ. ඊළඟ අවශ්‍ය කරන සුසුකම් අපි සලකලා බලන්න යන්නේ. මෙහිදී වෙන වෙනම අධ්‍යාපන සුසුකම්, වෘත්තීය සුසුකම්, කායික සුසුකම් සහ වෙනත් සුසුකම් වශයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මුලින් බලමු අධ්‍යාපන සුසුකම් මොනවද කියලා. අධ්‍යාපන සුසුකම් ලෙස මේගොල්ලෝ බලන්නේ උසස් පෙළ විභාගයේදී අවම වශයෙන් එක් විෂයක හෝ සමත් වී තිබීම තමයි මේගොල්ලෝ සලකලා බලන්නේ. කියන්නේ අවම වශයෙන් S සාමාත්‍ය එකක් තියෙනවා නම් උසස් පෙළ විභාගයේදී එක විෂයකට ඔයාලට පුළුවන් ආයුධපත් යොමු කරන්න. එහිදී ඕනෑම විශේෂ ධාරාවක් යටතේ සාමාත්‍ය ඇතිවීම පමණක් ප්‍රමාණවත් කියලා මෙහිදී සඳහන් කරන්න ඕනේ. ඊළඟට සාමාන්‍ය පෙළ විභාග ගැන සඳහන් කරනවා නම් භාෂාව, ගණිතය ඇතුළු තවත් විෂයන් දෙකකට C සාමාත්‍ය සහිතව, කියන්නේ C සාමාත්‍ය 4ක් සහිතව එකවර විෂයන් 6කින් සාමාන්‍ය පෙළ විභාගයේ සමත් වීම තමයි මේගොල්ලෝ අධ්‍යාපන සුසුකම් ලෙස සලකලා බලන්නේ. ඊළඟ වෘත්තීය සුසුකම් ගැන මොනවද කියලා බලමු මේ තනතුරු තුන සඳහාම. මෙහිදී පරිගණක වදන් සැලසුම යතුරු ලියන පිළිබඳ තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිසම සභාව විසින් පිළිගන්නා මාස 3කට නොඅඩු පාඨමාලාවක් හදාර දීම තමයි සලකලා බලන්නේ. NVQ 3ට නොඅඩු පාඨමාලාවක් ඔයාලා හදලා තියෙනවා නම් Microsoft Word, Excel වගේ ඒ කම්පියුටර් ශාස්ත්‍රයේ පාඨමාලාවක් හදාලා තිබීම පමණක් ඔයාලට ප්‍රමාණවත් වෙනවා වෘත්තීය සුසුකම ලෙස මේ තනතුරු තුන සඳහාම ආයුධපත් යොමු කිරීම සඳහා. ඊළඟ කායික සුසුකම ගැන සලකලා බලනවා නම් සෑම ආයුධකරුවෙකුම ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීම සඳහා වන ශාරීරික හා මානසික සුවතාවකින් යුක්ත වෙන්න ඕන කියලා මෙහිදී සඳහන් කරලා තියෙනවා කායික සුසුකම් වශයෙන්. ඊළඟ වෙනස් සුසුකම් යටතේ සඳහන් කරනවා පොදු සුසුකම් ශ්‍රී ලාංකික පුරවැසියෙකු විය යුතුයි, විශිෂ්ට චරිතයෙන් විය යුතුයි සහ තනතුරට දාලා බඳවා ගැනීම සඳහා වන සියලුම සුසුකම් ආයුධපත් කැඳවන නිවේදනයේ සඳහන් දිනට හැම ආකාරයෙන්ම සපුරලා තියෙන්න ඕන කියලා විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ කියන සුසුකම් වලට තියෙනවා පහසුවෙන් ආයුධපත් යොමු කිරීමේ හැකියාව ඔයාලට තියෙනවා කියලා සඳහන් කරන්න ඕනේ. ඊළඟ වයස් සීමාව ගැන සඳහන් කරනවා නම් වයස අවුරුදු 18ට නොඅඩු 30ට නොවැඩි වයස් සීමාවේ සිටින අයට තමයි මේ සඳහා ආයුධපත් යොමු කිරීමේ හැකියාව මෙහිදී ලබා දීලා තියෙන්නේ. ඊළඟට තෝරා ගන්න ක්‍රමය ගැන අපි සඳහන් කරනවා නම් ලිඛිත තරග විභාගයක් මගින් ලබා ගන්නා ලකුණු වල කුසලතා අනුපිළිවෙල මත තමයි මේ තෝරා ගැනීම සිදු කරන්නේ. ඒ ලිඛිත පරීක්ෂණයට අමතරව සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වෙනවා. ඒ සම්මුඛ පරීක්ෂණයේදී නම් ලකුණු ලබා දීම සිදු වෙන්නේ නැහැ. සහතික පත්‍ර පරීක්ෂා කිරීම පමණයි සිද්ධ වෙන්නේ. ඊළඟට අපි මේ ලිඛිත පරීක්ෂණ ගැන සඳහන් කරනවා නම් මේ ලිඛිත පරීක්ෂණයේදී විෂයන් දෙකක් සඳහා ප්‍රශ්න පත්‍ර ලබා දෙනවා. භාෂා හැකියාව හා අවබෝධයේ ප්‍රශ්න පත්‍රය සහ අභියෝගතා පරීක්ෂණය කියන ප්‍රශ්න පත්‍රය.
එහිදී ඒ සඳහා වන විෂය නිර්දේශත් මෙහිදී ලබා දීලා තිනවා. භාෂා හැකියාව වන සහ අවබෝධය සඳහා වන විෂය නිර්දේශ සහ අභියෝගතා පරීක්ෂණ සඳහා වන විෂය නිර්දේශ වශයෙන්. ඊළඟට විභාගයේ සිංහල දෙමළ ඉංග්‍රීසි මාධ්‍ය වලින් පමණක් පැවැත්වෙන අතර ඉල්ලුම් කරන මාධ්‍ය පසු වෙනස් කිරීමට ඉඩ දෙන්නේ නැහැ කියලා සඳහන් වෙනවා. ඔයාලා අනිවාර්යයෙන්ම ඉල්ලුම් කරද්දී මාධ්‍ය මේ ආයුධම්පතේ මාධ්‍ය තමයි ඔයාලට විභාගෙට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. ඊළඟ සම්මුඛ පරීක්ෂණය ගැන නැවත සඳහන් කරනවා නම් සාමග සම්මුඛ පරීක්ෂණය යටතේ ඔයාලගේ සුසුකම් සහතික නිවැරදි කියලා පරීක්ෂා කරන බැලීම පමණයි සිදු වෙන්නේ. ලකුණු ලබා දීමක් සිදු වෙන්නේ නැහැ. තෝරා ගැනීම සම්පූර්ණයෙන්ම සිදු වෙන්නේ ලිඛිත පරීක්ෂණයේ ප්‍රතිඵල මත. ඊළඟට ආයුධ පත්‍රය සකස් කිරීම ආකාරය පිළිබඳව අපි සාකච්ඡා කරන්න යන්නේ. එහිදී ආයුධ පත්‍රය නිවැරදි සකස් කරන ආකාරය සහ ආදර්ශ ආයුධ පතක් ඇසුරින් අපි සාකච්ඡා කරනවා. ඊළඟ විභාග ගාස්තු ගෙවීම සහ අස්වන සාධක කිරීම කියන කොටසුත් අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙතෙන්දී ආයුධ පත්‍ර නිවැරදි සකස් කර ගැනීමේදී මේ කියන ආකාරයට A4 කඩදාසියේ දෙපැත්තම භාවිතා කරමින් ආයුධ පත්‍රයේ එකේ අංක 1 සිට 5 දක්වා ශීර්ෂ පළවෙනි පිටුවට එනසේ ඔයාලා සකස් කර ගන්න ඕනේ. ඉතින් එහාට තියෙන අංක සඳහා ඉතින් පසු වෙන පිටු යොදා ගන්න පුළුවන් කියලා සඳහන් කරලා තියෙනවා. ඊළඟට ආයුධ පත්‍රයේ ශීර්ෂයේ සඳහා විභාගයේ නම සිංහලට අමතරව ඉංග්‍රීසියෙන් හා දෙමළ ආයුධ පත්වල නම් දෙමළට අමතරව ඉංග්‍රීසියෙන්ත් යොදන්න වග බලා ගන්න ඕනේ. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ අපි මේ වීඩියෝ එකේ පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔයාලට මේ නිවැරදි ආකාරයෙන් සකස් කළ ආයුධ පත්‍රයක් ලබා දීලා තියෙනවා. ඒක ඩවුන්ලෝඩ් කරලා print out ගැනීම මගින් පහසුවෙන්ම පුරව වෙලා ඔයාලට මේ සඳහා ආයුධ පත්‍ර යොමු කිරීමේ හැකියාවත් අපි ලබා දීලා තියෙනවා කියලා මතක් කරගන්න ඕනේ. මෙන්න මේ ආකාරය ආයුධ පත්‍රයක් තමයි ඔයාලට අපි ලබා දීලා තියෙන්නේ. මෙහිදී ඉහළින්ම සඳහන් වෙනවා රජයේ කර්මාන්ත දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාර තාක්ෂණ නොවන ඛණ්ඩ දෙක නිලධාර ගණයේ තනතුරු සඳහා බඳවා ගැනීම විවෘත විභාගය 2020 21 කියලා. ඊළඟට ඔයාලා විභාගයට වෙනී සිටින මාධ්‍ය මෙතන මුලින්ම සඳහන් කරන්න තියෙනවා. එතෙන්දී සිංහල දෙමළ ඉංග්‍රීසි වශයෙන් තුනක් තියෙනවා. අදාළ අංකය කොටුවේ යොදන්න තියෙන්නේ. ඔයාලා මේක නිවැරදිව යොදන්න මග බලා ගන්න ඕනේ. මේ යොදන අංකය මේ යොදන මාධ්‍යයෙන් තමයි ඔයාලට අනිවාර්යයෙන්ම විභාගයට මුහුණ දීමට සිදු වෙන්නේ. ඊළඟට ආයුධ කරන තනතුරු සඳහන් කරන්න තියෙනවා. එහිදී තනතුරු තුන සඳහාම ඔයාලට ආයුධ පත්‍රය යොමු කරන්න පුළුවන් ආයුධකරුවේ කැමැත්ත අනුව අනුපිළිවෙලට තනතුරු අංකය සඳහන් කරන්න මේ කොටසේ ඔයාලට අවස්ථාව දීලා තියෙනවා. ඒ කියන්නේ පළමු කැමැත්ත, දෙවන කැමැත්ත, තෙවන කැමැත්ත වශයෙන් ඔයාලා මේ තනතුරු තුනෙන් ඔයාලා වඩාත් කැමති තනතුර දෙක නම් ඔයාලට මුලින්ම පළමු කැමැත්ත යටතේ මේ තනතුරු අංකයට පළමු කැමැත්ත වෙන්නේ 2 කියලා යොදන්න පුළුවන්. ඊළඟට 1 නම් 1 යොදන්න පුළුවන්. තෙවන කැමැත්ත 3 නම් 3 යොදන්න පුළුවන්. ඒ ආකාරයෙන් ඔබ කැමති ආකාරයෙන් මේ තනතුරු වලට කැමති ආකාරයෙන් ඔයාලට මේදී අංක යොදන්න තමයි තියෙන්නේ. ඊළඟට ආයුධ පරිගයේ සම්පූර්ණ නම ඉංග්‍රීසි කැපිටල් අකුරින් මෙතන සඳහන් කරන්න ඕනේ. ඊළඟට විභාග පරීක්ෂාපත් වේ යුතු ලිපිනේ ඔයාලා මෙතන කැපිටල් අකුරින් සඳහන් කරන්න ඕනේ. ඊට අමතරව සිංහලෙනුත් සඳහන් කරන්න ඕනේ. ඊළඟට ඔයාලා SC පුරුෂ භාවය මෙතන සඳහන් කරන්න තියෙනවා. ජාතික හැඳින්වීමත් අංකය ඊළඟට ජංගම දුරකථන අංකය මෙතන මේ කොටුව තුළ සඳහන් කරන්න ඕනේ. ඊළඟට ඔයාලා ලිපිනේ පෞද්ගලික ලිපිනේ සඳහන් කරන්න ඕනේ. මේ කොටසේ දිස්ත්‍රික්කය සඳහන් කරන්න තියෙනවා. ඊළඟට උපන් දිනය, වර්ෂය, මාසය, දිනය වශයෙන් සඳහන් කරන්න ඕනේ. ඊළඟ විවාහ අවිවාහක බවත් මෙතන සඳහන් කරන අවස්ථාව දීලා තියෙනවා. ඊළඟ පුරවැසි භාවයේ පරම්පරාවෙන් හෝ ලියාපදිංචිද කියලා සඳහන් කරන්න ඕනේ. මේ කොටසේ අධ්‍යාපන සුසුකම් සඳහන් කරන්න තියෙනවා. ඔයාලා සාමාන්‍ය පෙළ විභාගයේ විභාග අංකය, වර්ෂය සහ මාධ්‍ය ඔයාලා සඳහන් කරලා ඒ විෂය සඳහා ලබාගත් විෂයන් නම සහ ශ්‍රේණිය ඔයාලා මෙතන අතුලත් කරන මේ කොටසේ ඔයාලට ලබා දීලා තියෙනවා. ඊළඟ කොටසේ උසස් පෙළ විභාගයේ විභාග අංකය, වර්ෂය හා මාධ්‍ය සඳහන් කරලා ඊළඟට ඒ විෂයන් සහ ශ්‍රේණි සඳහන් කරන අවස්ථාව ලබා දීලා තියෙනවා. ඊළඟට සඳහන් කරන්න තියෙන්නේ වෘත්තීය සුසුකම්. ඒ පිළිබඳ පාඨමාලාවේ නම, ආයතනය, කාල සීමාව සහ ප්‍රතිඵල වශයෙන් සඳහන් කරන අවස්ථාව ලබා දීලා තියෙනවා. ඊට අමතරව ඔයාලා දැනට යම්කිසි තනතුරක් දරනවා නම් ඒ තනතුර පිළිබඳ විස්තර මේ කොටසේ ඔයාලා අතුලත් කරන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. ඊළඟට ආයුධකරුගේ ප්‍රකාශය යටතේ ඔයාලා මේ තොරතුරු සත්‍ය බව සඳහන් කරලා දිනය යොදලා ලස්සන යොදන්න ඕනේ. ඊළඟට විභාග ගාස්තු ගෙවීම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. ඔයාලා අපි පසුව සඳහන් කරන විභාග ගාස්තු ගෙවන ආකාරය ඒක නිවැරදි ආකාරයෙන් ගෙවලා ඒ රිසිට් පද මෙන්න මේ කොටසේ අලවන්න ඕනේ. ඒකේ ඡායා පිටපතක් ඔයා ළඟ තබා ගන්න ඕනේ. ඒ රිසිට් පදේ විස්තර බලාගෙන ඔයා ගෙව ඇති ගාස්තුව මෙතන සඳහන් කරන්න ඕනේ. ඒක ක්විතාන්සි අංකය මෙතන යදන්න ඕනේ. නිකුත් කළ කාර්යාලය ඔයාලා මෙතන සඳහන් කරලා දිනයත් සඳහන් කරන්න ඕනේ. ඊළඟ ආයතනකරුගේ අස්වන සහතික කියන මේ කොටස තියෙන්නේ. එහිදී අස්වන සහතික කිරීම සඳහා ඔයාලා කාගෙන්ද සහතික කරගත යුත්තේ කියලා අපි ඊළඟට සාකච්ඡා කරනවා. ඒ නියමිත පුද්ගලයෙක්ගෙන් එක්කෙනෙක්ගෙන් ඔයාලා අස්වන සහතික කර ගැනීම සිදු කරගන්න ඕනේ. ඒ පුද්ගලයාගේ විස්තර මෙතන සහතික කරගෙන ආගෙන නම, තනතුරු, ලිපිනය සහ නිල මුද්‍රා වශයෙන් ඒ කටයුතු ඔයාලා යොදන්න ඕනේ. ඊළඟ විශේෂයෙන්ම සඳහන් කරනවා දැනටම රාජ්‍ය සේවයේ පළාත් රාජ්‍ය සේවයේ සේවය කරන පුද්ගලෙක් නම් මේ ආයුධපත යොමු කරන්නේ. ඔයාලා දැනට සේවය කරන ආයතන ප්‍රධානීය මාර්ගයෙන් ඔයාලා මේ සේවය නිදහස් කරන බවට
මේ කොටස පුරවලා ඒ ආයතන ප්‍රධානියාගේ නිල මුද්‍රාව යොදලා ලස්සන යොදලා මේ ආයුධ පත්‍රය නිවැරදිව යොමු කරන්න ඕනේ. ඊළඟට අපි දැන් සඳහන් කරන විභාග ගාස්තු ගෙවන ආකාරය අපි කලින් සඳහන් කරා වගේ මේ රිසිට් පත ලබා ගන්න ආකාරය තමයි මෙතන සාකච්ඡා වෙන්නේ. මේදී විභාග ගාස්තු ලෙස රුපියල් 750 මුදලක් වාලා විභාග කොමසාරිස් ජෙනරාල්ගේ ආදායම් ශීර්ෂ 20 ඉරක් 0.3 ඉරක් 0.2 ඉරක් 13 යටතේ රජයේ ආදායමට බැර වෙන පරිදි දිවෙනේ පිහිටි ඕනෑම තැපැල් උපතැපැල් කාර්යාලය හෝ දිස්ත්‍රික්ක පාරිශ මහලේකම් කාර්යාලයක් වෙත මුදලින් ගෙවා අයදුම්කරු නමින් ලබා ගන්නා ලදපතක් ඒ නියමිත ස්ථානයේ වල අයදුම්පතේ අලවන්න ඕනේ. අපි දැන් කලින් සඳහන් කරපු ස්ථානයේ වල එක අලවන්න ඕනේ. ඊළඟට සඳහන් කරනවා එහි ඡායාපිට බදල් ළඟ තබා ගැනීමත් අනිවාර්ය ප්‍රයෝජනවත් විය හැකි කියලා මෙහි සඳහන් කරලා තියෙනවා. ඊළඟට සාකච්ඡා කරන අස්සල් සහතික කිරීම සිදු කරගත යුතු ආකාරය පිළිබඳව අයදුම්පතේ සහ මේ වලට දැන් එවන අයදුම් පත්‍රය සහ වල විභාගයේ ප්‍රවේශ පත්‍රය ආව මේ ප්‍රවේශ පත්‍රය අස්සන සහතික කර ගැනීමත් සිදු කර ගන්න ඕනේ. ඒ සිදු කර ගැනීම සිදු කරගත යුතු පුද්ගලයා මෙහි සඳහන් කරලා තියෙනවා. රජයේ පාසලක ප්‍රධානියෙකු, විශ්‍රාම නිලධාරියෙකු හෝ ග්‍රාම නිලධාරිවරයෙක් එහෙම නැත්නම් සමාජාන විශ්වකාර්යකවරයෙක් වශයෙන් මේ කියන කොටස් මෙතන තව කීප දෙනෙක්ගේ නම් සඳහන් වෙනවා. ඒ කියන ඕනම පුද්ගලයෙක්ගෙන් ආර පුළුවන් මේ අස්සන සහතික කර ගැනීම සිදු කර ගන්න. ඊළඟට දැන්ටම රාජ්‍ය සේවය කරන පුද්ගලයෙක් නම් ඔයාට ආයුධම්කරු තම ආයතන ප්‍රධානියා මගින් තමයි ආයුධ පත්‍රය යොමු කිරීම සිදු කළ යුත්තේ. ඊළඟට ආයුධ පත්‍රය එවන ආකාරය තමයි මෙහි සඳහන් වෙන්නේ. මෙසේදී අපි කලින් සඳහන් කළා වගේ සම්පූර්ණ කළ ලද ආයුධ පත්‍ර 2021 3/19 තමයි අවසාන දිනය. 2021 මාර්තු මාසේ 19 වෙනිදාට ප්‍රථම ලියාපදිංචි තැබෑලෙන් තමයි ආයුධ පත්‍රය යොමු කරන්න ඕනේ. එහි යොමු කළ යුතු ලිපිනේ මෙහි සඳහන් වෙනවා. විභාග කොමසාරිස් ජෙනරාල් ආයතන විභාග සංවිධාන ශාඛාව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව තැපැල් පෙට්ටිය 1503 කොළඹ කියලා ලිපිනයට ඔයාලට පුළුවන් මේ ආයුධ පත්‍රය ලියාපදිංචි තැපෑලෙන් යොමු කරන්න. මේදී විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ ඔයාලා එවන ලියුම් කවරේ වම්පස ඉහළ කරවරේ අනිවාර්යයෙන්ම මේ ආයුධ කරන තනතුර සඳහන් කරන්න ඕනේ මේ ආකාරයෙන්. රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවේ කළමනාකරන සහකාර තාක්ෂණ නොවන ඛණ්ඩ දෙක නිරතර ගණීය තනතුරු සඳහා බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගයේ 2020-21 වශයෙන් පැහැදිලිව ඒ වම්පස ඉහළ කරවරේ සඳහන් කළා තමයි ඔයාලා ආයුධ පත්‍රය යොමු කරන්න ඕනේ. ඊළඟට ආයුධ පත්‍රය යොමු කිරීමේදී ඔයාලා නැවතත් සලකලා බලන්න ඕනේ නියමිත අස්තන සහතික කිරීම සහ විභාග ගාස්තු ගෙවීමේ ලදපත නිවැරදි ස්ථානයේ අලවලා තබනවාද කියලා. ඊළඟට එහි ආයුධ පත්‍රයේ ඡායාපිට පතක් ළඟ තබා ගැනීමත් මෙහිදී වැදගත් කියලා සඳහන් කරනවා. ඉතින් අපි නැවතත් සඳහන් කරන්න ඕනේ මේ ආයුධ පත්‍රයක් නිවැරදි ආයුධ පත්‍රයක් අපි පහළ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලබා දීලා තියෙනවා. ඒක ඩවුන්ලෝඩ් කරලා print out ගන්න ලබා ගැනීම මගින් ඔයාලට පහසුවෙන් මේ ආයුධ පත්‍රය අපි සඳහන් කළ ආකාරයෙන් නිවැරදිව එවන්න පුළුවන්. ඉතින් අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා අපි ආරාධනා කරනවා. තවත් රජයේ රැකියා රාශියක් සහ ආයුධ පත්‍ර නොමිලේ ඔයාලට ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලට ජයම ප්‍රාර්ථනා කරනවා.